समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ධති තී. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ බුද්ධ ශාසනය අපට ලැබුණු නිසා අපි මේ ලෝකේ යථාර්ථවාදීව දකින්න උත්සාහ කරනවා. ඒක බුදු කෙනෙක් මතු කළා හැර සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේ විශ්මිත පණිවිඩය, මේ ගැඹුරු කතාව සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ බුදු කෙනෙක් දේශනා කොට වදාළ පණිවිඩය ඊතරම්ම ගම්බීර පණිවිඩයක්. ඊතරම්ම ගැඹුරු කතාවක් තමයි බුදු කෙනෙක් මතු කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ මතු කරන පණිවිඩය සම්පූර්ණයෙන්ම මනෝමූලික එකක්. Tamanගේ මානසිකත්වයේ පරිස්සම් කර ගැනීම මත උද්ගත වෙන ස්වභාවයක්. මානසිකව ඇතිවෙන විශාල විපර්යාසයක් තමයි බුද්ධත්වය කියලා කියන්නේ. ඒක කායිකව ඇතිවෙන අරබුදයක් නෙමෙයි. ඒ වගේ මේක බාහිර ස්වභාවයේ අනුව උද්ගත වෙන තත්වයක් නෙමෙයි. කය බුදු වුණා කියලා ධර්මයේ කතාවෙන්නේ නැහෙනි. බුදු වෙන්නේ හිතයි. අරහත්ත්වයටපත් වෙන්නේ සිතයි. මේ සිත භාවිතා කිරීම කියන එකටයි බුදුදහම අපිව පොළඹවන්නේ. අපිට භාවිත හිතක් හදාගන්න පුළුවන් නම් ඒ භාවිත හිත අපිට විශාල යහපතක් කරලා දෙනවා. අභාවිත හිතක් නම් තියෙන්නේ, ඒ අභාවිත හිත හැම මොහොතකම අපිව අනතුරේ හෙලනවා. එතකොට අභාවිත හිත කෙලෙස් වලට බරයි, භාවිත හිත නිවනට බරයි. ඒ නිසා භාවිත හිතක් සහිත ශ්‍රාවකයෙක් වීමයි වැදගත්. අභාවිත හිතක අනතුරක් තියෙනවා. අභාවිත හිතක් පැවැත්වීමේ බරපතලම අවදානම, බරපතලම අනතුර තමයි අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිතක් තියෙන කෙනා ඒකාන්ත වශයෙන් සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ අභාවිත හිතක් තියෙන කෙනා නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට වැටෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිව උනන්දු කරනවා හැම වෙලාවකම, මහණෙනි, භාවිත හිතක් තියාගන්න. ඒ භාවිත හිත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මයෙන්මයි භාවිත කරගන්න තියෙන්නේ. අභාවිත හිත තුල තමයි කෙලෙස් ධර්ම වැඩෙන්නේ. භාවිත හිත තුල කෙලෙස් ධර්ම වලට ඉඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකට අදාළ පටිපාටියක් අපට පැහැදිලි කළා. ඒ පටිපාටියේ තියෙන්නේ, උන්වහන්සේ පැහැදිලි කරන්නේ, මහණෙනි, මුලින්ම නැගී සිටින වීරියක් හදාගන්න. මොකද්ද මුලින්ම හදාගන්න ඕන?
නැගී සිටින වීරියක්. උත්තානවතෝ නැගී සිටින වීරියක් හදාගන්න. දෙවෙනි කාරණේ තමයි සතිමතෝ හොඳට සිහිය පවත්ව ගන්න ඕන. නැගී සිටින වීරියක් හදා ගන්න ඕන. හොඳට සිහිය පවත්ව ගන්න ඕන. එතකොට නැගී සිටින වීරිය කියන එක උපායශීලී වීරියක් වෙන්න ඕන, පිහිටි වීරියක් වෙන්න ඕන, ස්ථාවර වීරියක් වෙන්න ඕන, නිරත වීමේ වීරියක් වෙන්න ඕන, ඉදිරිපත් වීමේ වීරියක් වෙන්න ඕන, ආරම්භක වීරියක් වෙන්න ඕන, කතා බහ කර කර ඉන්න වීරියක් නොවිය යුතුයි. නිකන් සමහර අයගේ වීරිය තියෙනවා නිකන් බාලගිරි දෝෂේ වගේ. ධර්මයේ දියුණු කරන්න ඕන කියලා හෘද සාක්ෂිය කියනවලු. නමුත් හැමදාම කල් දානවා. අර බාලගිරි කියලා අමනුස්සයෙක් ඉන්නවලුනේ. ඒ අමනුස්සයා ගෙදරට ආවහම මේ මිනිස්සු දොරේ ගහනවා මොකද්ද? අද නෙමෙයි හෙට කියලා. එතකොට මේ අමනුස්සයා ඇවිල්ලා මේ හැරිලා යනවලු. සිංහල දන්නේ යකෙක්. කියව ගන්න පුළුවන් යකෙක් එන්නේ. ඒකනේ බලලා අනිත් පැත්තට හැරිලා යන්නේ. මිනිස්සු හිතාගෙන ඉනවා මිනිස්සු වගේ අමනුස්සයෙක් රවට්ටන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අවුලක් තියෙනවනේ මේ බාලගිරි අද නෙමේ හෙට කියලා දොරේ ගහන්නේ ඒකනේ. එතකොට එහෙම ඒ වගේ සමහර අයගේ වීරියේ නැගී හිටීම හැමදාමත් අනාගතේට. ධර්මයක් දියුණු කරන්න කියනකොට ලබන මාසෙ කියනවා. මේ පොයේට සිල් ගමු කියද්දි කියනවා නෑ මේ පොයේට වැඩ වැඩි රෙදි හොදන්න තියෙනවා. දරුවන්ගේ වැඩ තියෙනවා, බිරිඳගේ වැඩ තියෙනවා, ස්වාමියාගේ වැඩ තියෙනවා, කඩේට පොලේට යන්න තියෙනවා. ඉතින් ওই වැඩ ටික කරන්න එපායි. ලබන මාසෙවත් බලමු අපි එහෙම සැලැස්මක් හදාගන්න කියලා. හැමදාමත් මොකක් හරි ධර්මයක් දියුණු කිරීම අනාගතයට කල් දානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළා උත්තානවතෝ සතිමතෝ නැගී සිටින වීරිය තියෙනවා නම් මේ දැන් අවබෝධය කරා එන පුද්ගලයෙක්ගේ ස්වභාවයයි පැහැදිලි කරන්නේ. නැගී සිටින වීරිය තියෙනවා නම් සතිමතෝ හොඳට දියුණු කරපු සිහියක් තියෙනවා නම් මෙතන දියුණු කරපු සිහිය කියලා කියන්නේ සතිපට්ඨානෙට. වෙන මොකක්වත් නෙමෙයි. සතිමතෝ කියලා කියන්නේ මොකද්ද? හොඳට පවත්වන සිහිය. කුමක් පිළිබඳව පවත්වන සිහියද? කය පිළිබඳව පවත්වන සිහිය. විඳීම් පිළිබඳව පවත්වන සිහිය. අපි ඒකට කියනවා වේදනානුපස්සනා කියලා. හිත පිළිබඳව පවත්වන සිහිය. ඒකට කියනවා චිත්තානුපස්සනා කියලා. හිතේ ඇතිවෙන නොයෙක් ධර්මයන් පිළිබඳව පවත්වන සිහිය. ඒකට කියනවා ධම්මානුපස්සනා කියලා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ තුල සිහිය පවත්වන එකට අපි කියනවා සතිමතෝ කියලා. සතිමතෝ හොඳට සිහිය පවත්වනවා නම් ඒ කියන්නේ වීරිය මේ එක විදියකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වෙනත් ආකාරයකින් දක්වපු පැහැදිලි කිරීමක් තියෙන්නේ. මේ එක ගාථාවකින් යම් කෙනෙකුට නිවන ස්පර්ශ කරන්න පුළුවන් පින්වත්නි. උත්තානවතෝ මෙතන සම්මා වායාමයේ ගැන කියන්නේ නැගී හිටින වීරිය තියනවා නම් සතිමතෝ හොඳට කය පිළිබඳ, වේදනාව පිළිබඳ, හිත පිළිබඳ, හිතේ ඇතිවෙන ධර්මයන් පිළිබඳ සිහිය තියනවා නම් සුචිකම්මස්ස නිසම්මකාරිනෝ පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම් හැසිරීම පාරිශුද්ධ නම් පිරිසුදු ක්‍රියාව කියලා කියන්නේ දැන් මිනිසුන් පිරිසුදුයි කියලා කතා කරන්නේ ඇඳුම පිරිසුදු නම් මිනිසු පිරිසුදුයි කියලා හිතාගෙන ඉන්නේ කන බොන ඒවා පිරිසුදුයි නම් මිනිසු පිරිසුදු භාවය කියලා හිතාගෙන ඉන්නේ පින්වත්නි තමන් පරිහරණය කරන දේවල් පිරිසුදුයි නම් මිනිසු පිරිසුදුයි කියලා හිතාගෙන ඉන්නේ පින්වත්නි මේ පරිහරණය කරන ගෙවල් දොරවල් ඉඩකඩම් වල පාරිශුද්ධ භාවයයි මිනිසු කවුරුත් හිතන්නේ තමන්ගේ හෘද සාක්ෂියේ පිරිසුදු භාවය ගැන කෙලෙස් වලින් හිත කුණු වෙන්න දීලා ඇඳුමෙන් විතරක් පිරිසුදු වීම බුදුදහම කිසිසේත් මගේ කරන්නේ ඒකයි මාළු කාලා පිරිසුදු වෙන්නත් බෑ අපිරිසුදු වෙන්නේ නැහැ කියලා ධර්මයේ කියන්නේ
මස් මාළු කන එක හෝ එළවලුයි බතුයි කන එක මත පාරිශුද්ධිය තීරණය වෙන්නේ නැහැ කියලා ධර්මයේ කියන්නේ ඒකයි. හේතුව තමයි ධර්මයේ පාරිශුද්ධිය කියන්නේ Tamanගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල කෙලෙස් දෝරේ ගලන්න නොදී, රාගයෙන් බැටකණ්ඩ නොදී, ද්වේෂයෙන් බැටකණ්ඩ නොදී, මෝහයෙන් බැටකණ්ඩ නොදී Tamanගේ අභ්‍යන්තරයේ හිත පරිස්සම් කරගෙන ඉන්නවා නම් මේ බාහිර ලෝකයේ අත්දැකීම් මත Tamanගේ හිත කැළඹෙන්නේ නැත්තම්, බාහිර අත්දැකීම් මත Tamanගේ හිත ඇවිස්සෙන ගතියක් නැත්තම්, ඒ ඇවිස්සෙන ගතියක් නැති තැනක තමයි සුචි කම්මස්ස පිරිසිදු ක්‍රියාකාරකම් වලින් යුක්තයි කියලා කියන්නේ. පිරිසිදු ක්‍රියාකාරකම් වලින් යුක්තයි සුචි කම්මස්ස. එතකොට මේ පිරිසිදු ක්‍රියාකාරකම් වලින් යුක්ත තැනක නිසම්මකාරිනෝ. එතකොට එයා හැම වෙලාවකම නුවණින් විමසා බලලා කටයුතු කරනවා නම් මොනවද නුවණින් විමසා බලලා කටයුතු කරන්නේ? පංච ඉන්ද්‍රියන් පරිහරණය කරද්දී බොහෝම නුවණින් විමසා පරිහරණය කරන ගතියක් තියෙනවා. ඉන්ද්‍රිය පරිහරණය තුල නුවණින් විමසලා පරිහරණය කරන්නේ. ඇස ඉදිරියට එන සියලුම රූප ඇතුළට අරන් රාගය හෝ පටිඝය හෝ කුමන ආකාරයේ හෝ කෙලෙස් ධර්මයක් සංවර්ධනය කරගන්න තැනක නැහැ. හේතුව තමයි සුචි කම්මස්ස නිසම්මකාරිනෝ. සම්පූර්ණයෙන්ම පිරිසුදු ක්‍රියාවලින් යුක්ත වෙලා නුවණින් විමසලා කටයුතු කරනවා. මේක හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කුම්මන බුද්ධ ශ්‍රාවකයෙකුට උනත් Tamanගේ අභ්‍යන්තරය තුල තිබිය යුතු තත්වයක්. මේ නැගී සිටින වීරිය කියනකොට පින්වත්නි මේ සම්මා වායාමයේ කියන එක අතිශය වැදගත්. වීරිය කියන එක හරිම වැදගත් දෙයක්. මොකද මේ වීරියෙන් තමයි Tamanගේ අකුසලයේ මඩින්නේ. උපන් කුසලයේ පවත්වන්නේ වීරියෙන්. සම්මා වායාමයේ කියන්නේ ඒකයි. නූපන් කුසලයේ උපද්දවන්නේ වීරියෙන් පින්වත්නි. නූපන් කුසලයේ උපද්දවන්නේ වීරියෙන්. වීරිය නැති තැනක නූපන් කුසලයේ උපදින්නේ නැහැ. වීරිය නැති තැනක පින්වත්නි අකුසලයයි බලවත් වෙන්නේ. වීරිය නැති තැනක කුසලයට වෙලාවක් ඉඩක් වෙන් වෙන්නේ නැහැ. ඒකයි අපි කිව්වේ ආරම්භ ධාතු ආරම්භක වීරිය හදා ගන්න ඕන ධර්ම මාර්ගයේ තුල. කල් නොදමා. ඇයි කල් නොදමා වීරිය කරන්න ඕන? ඉතින් මේ හෙට ඉන්නවද නැද්ද කියලා කවුද දන්නේ? නික්කම ධාතු ඉදිරිපත් වීමේ වීරිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අහොද්දට ආරම්භ කරලා ඒක දිග්ගට පවත්වගෙන යන්න වීරියක් තියෙන්න ඕන. පරක්කම ධාතු ඒක නිරත වීමේ වීරිය තියෙන්න ඕන. විශාල සම්බාධක එන්න පුළුවන්. විශාල ගැටලු ගොඩක් එන්න පුළුවන්. ඒ ගැටලු ඔක්කොම මැඩ පවත්වාගෙන නිරත වීමේ වීරියක් පුද්ගලයාට තියෙන්න ඕන. තාම ධාතු ඒ වගේම ස්ථාවර භාවයක් තියෙන්න ඕන. ඒ ස්ථාවර භාවය හරිම වැදගත්. දැන් සමහර අය ඉන්නවා ධර්ම මාර්ගයට එනවා අර උදකූපම පුද්ගල කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා සමහර මිනිස්සු එනවා ධර්මයට ආවට වඩා ඉක්මනට යට යනවා. ඉක්මනට එනවා ධර්මයට ආවට වඩා ඉක්මනට යට යනවා. හරියට වතුරේ යට මිනිහෙකුට පින්වත්නි ඉන්න පුළුවන්ද? බෑනේ. වතුරේ යට මිනිහෙකුට ඉන්න බැරි නම් ඒ මිනිහා මොකද්ද කරන්න ඕන? එයා ඉක්මනට වතුරෙන් උඩට එන්න ඕන. නැත්තම් මැරෙන්න පුළුවන්. සිහි විසඤ්ඤ වෙන්න පුළුවන්. ඉක්මනට වතුරෙන් උඩට එන්න ඕන. ඒතර වතුරෙන් සමහර අය උඩට එනවා. ආවට වඩා ඉක්මනට ආයට යනවා. අන්න ඒකයි අවදානම. උඩට නැවිත් ඉන්නවා නෙමෙයි. ආවට වඩා ඉක්මනට යට යනවා. ඒකයි අවුල. ඒ නිසා උඩට එන බවක් තියෙනවා. නමුත් ආවට වඩා ඉක්මනට යට යනවා නම් එතන අවදානමක් තියෙනවා. එතන අවදානමක් තියෙනවා. ස්ථාවර නෑ. එතකොට යා බුදුරජාණන්සේ අගය කළේ නැද්ද? සමහර අය ඉන්නවා ඔය උදකෝපම පුද්ගල කියන සූත්‍රයේම තියෙනවා. සමහර අය එනවා උඩට එනවා. හැබැයි මිනිස්සයා යට යන්නේ. උඩම ඉන්න පුළුවන් කොහොම හරි රැඳිලා යට නොයා උඩට වෙලා ඉන්නවා.
උඩම ඉන්නවා යට යන්නෙත් නෑ. හැබැයි වටපිට බලන්නවත් නෑ. ඕම කකුල් දෙකෙන් ගහ ගහ උඩම ඉන්නවා. සමහර මිනිසුත් එහෙමයි. ශ්‍රද්ධාව තියෙනවා, දියුණුවක් නෑ. වීරිය තියෙනවා, දියුණුවක් නෑ. සතියක් තියෙනවා, දියුණුවක් නෑ. ප්‍රඥාවක් තියෙනවා ටිකක්, දියුණුවක් නෑ. ධර්මයේ පුහුණු කිරීම ගැන අදහසක් නෑ. ඒ වගේ අය ඉන්නේ පොයේට සිල් ගන්න එක වරද්දන්නේ නෑ. පන්සලට එන එක වරද්දන්නේත් නෑ. බුද්ධ පූජා තියෙන එක වරද්දන්නේත් නෑ. වත් පිළිවෙත් කරන එක වරද්දන්නේත් නෑ. හැබැයි අනිත් පැත්තට හැරිලා දැන් ඔයා කොච්චර කල්ද ධර්මයේ දියුණු කරලා? එතකොට කියනවනේ දැන් අර සමහර අය අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ඔය මට මතකයි එක තැනක තියෙනවා එක භික්ෂුවක් ළඟට ඇවිල්ලා එක රහතන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා නිර්වත් තාපසයෙක් අහන ඔබ වහන්සේ කොච්චර කල්ද පැවිද්දට ඇවිල්ලා? එතකොට ඒ හාමුදුරුවෝ කියනවා මගේ මතක හැටියට බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා මම දැන් අවුරුදු 80යි මෙහෙට ඇවිල්ලා. එතකොට මේ අවුරුදු 80 ඇතුළත මනුස්ස ධර්මයන් අභිභවා ගිය ඔබ වහන්සේට මොනවා හරි ලැබිලා තියනවද? බක්කුල මහරහතන් වහන්සේ නෙමෙයි ඇත්තටම. බක්කුල මහරහතන් වහන්සේ එක්ක ඇති වෙන සාකච්ඡාවේ තියෙන බක්කුල හාමුදුරන්ගෙන් අහන්නේ ඔබ වහන්සේට කීවතාව කාම සංඥා පහළ වුණාද කියලා. කාම සේවනය කරාද කියලා අහන්නේ. එතකොට බක්කුල හාමුදුරුවෝ කියනවා නෑ මම මෙච්චර කල් මට ඔය විදියට අහන්න එපා. මට කාම වරදවා හැසිරීමක් මම යතින් සිද්ධ වුණේ. ඔය අහපු විදිය වැරදි. අහන්න කියනවා කාම සංඥා කීවතාව පහළ වුණාද කියලා. එතකොට ආයෙත් හරිබරි ගිහිලා අහනවා හොඳයි ඔබ වහන්සේ කියන්නේ මෙච්චර කාලයක් ඇතුළත ඔබ වහන්සේට කී වතාවක් කාම සංඥා පහළ වෙලා තියෙනවද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාද වෙච්ච මේ බක්කුල හාමුදුරුවෝ කියනවා තමුන් කැමති නම් පිළිගන්න කියනවා. මේ අවුරුදු 80 ඇතුළත එකම එක වතාවක්වත් මට කාම සංඥා පහළ වෙලා නැහැ කියනවා. එකම එක වතාවක්වත් කාම සංඥා පහළ වෙලා නැහැ. කොහොමද හිත? පුදුමයි. එකපාරක්වත් කාම සංඥා පහළ වෙලා නැහැ. දැන් ඒ බඳු ආකාරයකට හිත හැදෙනවා කියන එක හරි පුදුමයිනේ පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙච්ච මේ බකුල මහරහතන් වහන්සේ යාගෙන් අහනවා හොඳයි ඔයාට මේ වෙනකන් ඔයා දැන් මේ පැවිද්දට ඇවිල්ලා කොච්චර කාලද නිර්වත් තාපස ජීවිතයකට? මම නම් ඉතින් සෑහෙන කාලයක් වෙනවා. අවුරුදු 15ක් 20ක් වෙනවා. ඉතින් ඔයාට දැන් මෙච්චර කල් හිටියට ඔයාට කීවත් ඔයාට මනුස්ස ධර්මයන් අභිභවා ගියේ මොනවත් හම්බුණාද? බලන්න යබංකකම. අනේ මුකුත් හම්බුන්නේ නැහැ. නිර්වත්කමයි, ඇඳුන් නැති මේ නිර්වස්ත්‍රකමයි, මේ මුඩු කරගත්ත තට්ටෙයි, කොණ්ඩේ කපාගත්ත හිසයි, මේ මොනර පිල් කලබයි විතරයි තියෙන්නේ කියනවා. බිම පිය දාන. ඕම් ඔච්චරයි හම්බුනේ කියනවා මේ මෙච්චර කල් හිටියට. ඒ කියන්නේ ඒ වගේ අර සමහර දැන් බුද්ධ ශාසනය බඳු එකක් නෙමෙයිනේ. බුද්ධ ශාසනය කියන්නේ මහණෙනි යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ හදාගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ පළල් අවබෝධයකින් ඒ සත්‍ය අවබෝධය තුල දායාද වෙච්ච ශ්‍රාවකෙක් හැටියට සත්‍ය අවබෝධයේ පැත්තෙන් හිටගත්ත කෙනෙක් විදියට එයාගේ ජීවිතය තුල යම් ආකාරයකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙන්න පටන් ගත්තොත් එයාට ප්‍රතිඵල හම්බ වෙනවා. අර එක දේශනාවක තියෙනවා මේ ආර්ය මාර්ගයේ තුල ශක්තිමත් වෙච්ච පුද්ගලයා ඒකාන්ත වශයෙන් කරුණු දෙකකට කැමති වෙන්න ඕන. මොකද්ද? එක්ක අරහත්ත්වයට කැමති වෙන්න ඕන, එක්ක අනාගාමී තත්ත්වයට කැමති වෙන්න ඕන. ඔක අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ ප්‍රකට කාරණය. සතිපට්ඨානේ අවුරුදු 7ක් වැඩුවොත් කියලා. මෙතන කාල නිර්ණයක් නැහැ. යම් කෙනෙක් මේ ආර්ය මාර්ගය තුල ශක්තිමත් වුණොත් දුකත් දුකින් අත මිදීමත් ගැන අවබෝධ කරගත්තොත් දුක නිරුද්ධ කිරීමත් නිරුද්ධ කරන ප්‍රතිපදාවත් ගැන නුවණ හදාගත්තොත් ඒකාන්ත වශයෙන්ම ඒ ශ්‍රාවකයාගේ හිත තුල ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුල දුකෙන් නිදහස් වෙනවා කියන එක අත්දකින්නවා. අනිවාර්යෙන් රහත් වෙන්න ඕන නැත්නම් අනාගාමී වෙන්න ඕන කියලා තියෙනවා. පිනක කතාන්දර මොකක්වත් නැහැ. ඒ නිසා සමහර අය ඉන්නවා පින්වත්නි ඒ අයගේ ජීවිතවල ධර්මයේ දියුණු කරනවා නමුත් දියුණුවක් නැහැ. හරියට උඩට ආවිල්ලා බලාගත් අත බලාගෙන ඉන්නවා වගේ.
උදකූපම පුද්ගල සූත්‍රයේ මේක තියෙන්නේ. එතකොට නිරත වීමේ වීරිය තියෙනවා. නමුත් ඒ නිරත වීමේ වීරිය තුල යම් ස්ථාවරයකුත් තියෙනවා. හැබැයි අවබෝධයේ පැත්තෙන් ස්ථාවර වෙලා නැහැ. අවබෝධයේ පැත්තෙන් ස්ථාවර වෙලා නැහැ. එතකොට තවත් සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තව මිනිස්සෙක් ඉන්නවා වතුරෙන් උඩට ඇවිල්ලා උඩ ඉඳ බලන්නේ මොකද දන්නවා වතුර හැමදාම ඉන්න බෑ. මේ වතුරේ ගත කරන ජීවිතේ නෙමෙයි හොඳම දේ තමයි කියලා එයා වටපිට බලනවා. මොකද එයාට උවමනයි දූපත හොයාගන්න. අන්න දක්ෂ ශ්‍රාවකයා. දක්ෂ ශ්‍රාවකයා දූපත හොයනවා. දක්ෂ ශ්‍රාවකයාගේ ස්වභාවය. දූපත හොයනවා. ඔන්න වටපිට බලනවා කොහෙද දූපතක් තියෙන්නේ. මොකද දන්නවා මිනිහෙක් නම් වතුරේ ඉන්න බෑ කියලා. තවත් කෙනෙක් ඉන්නවා එයා උඩට ඇවිල්ලා වටපිට බලනවා විතරක් නෙමේ දූපත පේනකොට හෙට යනවා අනිද්දා යනවා දැන් දූපත හොයාගත්තනේ ඔන්න ඔය ටිකක් ඉන්නවා විඩාවත් ඇරලා යනවා කියලා එහෙම එකක් නැහැ අප්‍රමාදීව යන්න පටන් ගන්නවා. ඒතකොට එයා ගමනාන්තයේ දක්වා යන්න දක්ෂයි. දූපතට කිට්ටු වෙච්ච ශ්‍රාවකයා තමයි සෝතාපන්න කෙනා. දූපතේ අභිමාණයෙන් ජලයේ ඇති පීඩාවක් බියක් සැකයක් සංකාවක් පීඩාවක් දුකක් දුම්නසක් නැතුව අභිමාණයෙන් හිටගෙන දූපතේ හිටගෙන ඉන්න කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පුද්ගලයා අවදානමින් නිදහස් වෙන විදිය ගැන හරි ලස්සනට පැහැදිලි කරලා තිනවා. ඒකේ සම්මා වායාමයේ කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියෝජනීයම තමයි මෙතන උත්තානවතෝ කියලා කතා කරන්නේ. නැගී සිටින වීරිය තියෙන්න ඕන. ඒ වීරියෙන් නැගී ඉඳලා කරන්නේ කුඹුරු කොටන එක, ඊට පස්සේ උයන පිහන එක, ගෙවල් දොරවල් වල වැඩ මේවා නෙමෙයි පින්වත්නි. එතන නැගී සිටින වීරියෙන් යුක්තව එයා කරන්නේ වෙන කවර දෙයක්වත් නෙමෙයි. නැගී සිටින වීරියෙන් අකුසලයේ මඩිනවා, කුසලය තුල ශක්තිමත් වෙනවා. අන්න ඒකටයි වීරිය හදාගන්නේ. ඒක තමයි මෙතන උත්තානවතෝ කියලා කිව්වේ. ගිහි ජීවිතේටත් මේක කතා කරලා ඕනනම් මේ පැහැදිලි කරගන්න පුළුවන්. නමුත් අපිට මෙතන අවශ්‍ය නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන ශ්‍රාවකයෙකුට අදාළ උදව්ව හදාගන්නයි. එහෙමනම් නැගී සිටින වීරිය හදාගන්න. ඒ වීරිය තුල තමයි නූපන් කුසලයේ උපද්දවන්න හිතෙන්නේ. උපන් කුසලය පවත්වන්න හිතෙන්නේ. මේ උත්තානවතෝ කියන කාරණේ නැති වුණොත් එහෙම පින්වත්නි කුසලයක් තියෙනවා නම් ඒ කුසලයට යට ගැහිලා යනවා. කුසලයක් තියෙනවා නම් ඒ කුසලයට යට ගැහිලා යනවා. අද හරියට වෙන දෙයක් මේ කියන්නේ. සමහර අයට අවබෝධයේ පැත්තෙන් යම්තාක් ස්ථාවර වෙන්න තරම් කුසලතාවයක් තියෙනවා. නමුත් Tamanට වැහිලා ගිය නොඑක ආකාරයේ දෘෂ්ටීන් නිසා පින්වත්නි අවබෝධයට හැදිච්ච මාර්ගයේ යට යනවා. සමහර අයට ඒක උනේ විද්‍යාත්මක චින්තනය නිසා. ඒකටම ඒක ආගමක් වගේ අදහන්න ගිහින් බරපතල අමාරුවේ වැටුණා. හොත්තට ධර්මයේ දියුණු කරගන්න යන්තම් ප්‍රඥාවක් එහෙම තියෙන අයත් වැටුණා. හේතුව තමයි ආධ්‍යාත්මිකව කතා කරන මේ මෙතන නැගී සිටින වීරිය කියන ස්වභාවය මත ශක්තිමත් වෙන්න බැරි වීම. ශක්තිමත් වෙන්න බැරි වීම. උත්හානවතෝ සතිමතෝ උත්සාහයෙන් නැගී හිටින තැනක ශක්තිමත් විය යුතුයි සතිපට්ඨානිය තුල. මොකද සතිපට්ඨානිය තුල ශක්තිමත් වෙනකොට තමයි පින්වත්නි එයාට තේරෙන්නේ මේ ලෝකයේ යථාර්ථය. Taman අත්විඳින අත්දැකීම් වල යථාර්ථය. Tamanගේ පරිහරණීය අත්දැකීම් මත පවතින යථාර්ථවාදී ස්වභාවය එයාට මේ සම්පූර්ණයෙන් Tamanගේ ජීවිතය තුල කැපිලා පේන්න පටන් ගන්නවා. එතකොට මේ කය මේ ඇත්තටම මෙතන මේ සතිමතෝ කියලා කියන්නේ නාම රූපයන්ගේ යථාර්ථයේ දකින්න විදියට සිහිය පවත්වනවා කියන එක. මොකද කායානුපස්සනාව කියන එකෙන් කයේ රූපේ යථාර්ථය තේරුම් ගන්නවා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන අංග තුනින්ම නාම ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගන්නවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ස්වභාවයේ මේ නාම රූප ධර්මයන්ගේම යථාර්ථය තව දුරටත් පැහැදිලි කරගන්න තමයි පින්වත්නි සම්මා සතිය කියන එක දියුණු කරන්නේ. දැන් බලන්න එතකොට සම්මා සතිය කියන ස්වභාවයේ ප්‍රාමාණික ඉලක්කය තමයි Tamanගේ ජීවිතයේ යථාර්ථ අවබෝධයේ පැත්තට ශ්‍රාවකයාව හසුරුවන එක. වෙන දෙයක් නෙමෙයි.
යථාර්ථ අවබෝධයේ පැත්තට ශ්‍රාවකයා හසුරුවන එක. සතිමතෝ. සුචිකම්මස්ස පිරිසිදු ක්‍රියාකාරකම් වලින් යුක්තයි නම් සුචිකම්මස්ස ප්‍රිය. එතකොට සතිපට්ඨානය තුල හිත පිහිටනකොට එයාගේ ක්‍රියාකාරකම් තුල කෙලෙස් අනුසය මිශ්‍ර නැහැ. ක්‍රියාකාරකම් හරීම පිරිසුදුයි. ඇයි? හෘද සාක්ෂියට ගිනි තියලා, හදවත ගිනි තියලා. බුදුරජාණන් වහන්සේ වදාළනේ හදවතට ගිනි තියන්න කියලා. අර එක දේශනාවක හදවතට ගිනි තියන්න කිව්වේ මානව ගුණධර්මයේ නසා ගන්න කියන එක නෙමෙයි. මානව ගුණධර්ම වලට පහර ගහන්න කියලා එක නෙමෙයි. හදවතේ අභ්‍යන්තරයේ අනුසය පවතින කෙලෙස් වලට ගිනි තියන්න කිව්වා. එතකොට කෙලෙස්ද දැන් ඒතර කෙනෙක් කියන්න පුළුවන් එහෙම ගිනි තිබ්බොත් කුසලයේද අකුසලයේද දෙකම වෙනසෙන්න බැරි. ඔව් දෙකම අත්හැරලා දැම්මම හරි. මොකද ඔය ඔක්කොම අත්හැරපු තැනක නිවන හම්බ වෙන්නේ. පින අභිනන්දනය කර ඉන්න තැනක කිසි දවසක නිවන හම්බෙන්නේ නැහැ. සංසාරේටමයි උදව් හම්බෙන්නේ. ඉතින් පිනෙන් අයින් වෙලත් බෑ. අද නම් පිනෙන් අයින් වෙලා කොහොමවත් බෑ. නමුත් පින්වත්නි පිනද පවද දෙකම අභිනන්දනය නොකල සිටිය යුතුයි. ඒ නිසා Tamanගේ හදවතට ගිනි තැබිය යුතුයි. මොකද එතකොට තමයි Tamanගේ හෘද සාක්ෂිය පිලිස්සිලා ගිහින් කෙලස් නැමැති කුණු ගිනි ගන්න. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔච්චර බැරෑරුම්ම කියලා. ඔව් බැරෑරුම්ම කියලා තියෙනවා සුන්දරිකා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඔය ගිනි දෙවියෝ පුදන බමුණෙක් පෙන්නලා කියනවා තමුන් ඔය ගින්නට ගිනි තිබ්බට ඕක ලෝකේ ශ්‍රේෂ්ඨම ගින්න නෙමෙයි. ඒතර යානවා මොකද්ද ලෝකේ ශ්‍රේෂ්ඨම ගින්න? Tamanගේ හදවත ගිනි තියන්න කියනවා ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් ගිනි තියන්න ඕනේ. ඇයි? ප්‍රඥාවෙන් ගිනි තිබ්බේ නැත්නම් එහෙම අර හනුමා ගිනි තිබ්බා වගේ වෙයි. ප්‍රඥාවෙන් ගිනි තියන්න බැරි වුණොත් එහෙම. ප්‍රඥාවෙන් ගිනි තිබ්බොත් තමයි ඒ ගිනි තියපු තැනක පින්වත්නි කුසලය ප්‍රවේශංව කෙලෙසය පුලුස්සන්නේ. ප්‍රඥාවෙන් ගිනි තියන්නේ. ආතප්පාතන් නැතුව ගිනි තිබ්බා නෙමෙයි. හැබැයි සුචිකම්මස්ස නිසම්මකාරිනෝ Tamanගේ හිත තුල සම්පූර්ණයෙන්ම පිරිසුදු ක්‍රියාකාරකම් වලින් යුක්තයි කියන ස්වභාවය තුල එයා මේ මනස පිළිසරණ කරගෙන ඉන්න සියලු චර්යා පිරිසුදු වෙන්න පටන් ගන්නවා. කායික චර්යාද වාචසික චර්යාද සියලු චර්යා පිරිසුදු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සියලුම ක්‍රියාකාරකම් පාරිශුද්ධිය පැත්තට බර වෙන්නේ සියලුම ක්‍රියාකාරකම් පිරිසුදු භාවයේ පැත්තට නැඹුරු වෙන්නේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි පින්වත්නි. කවර දෙයක් නිසාවත් නෙමෙයි. එයා තුල නැගී සිටිය වීරියත් සතිපට්ඨානය තුල ශක්තිමත් වීමත් කියන කාරණේ තුලයි එයා තව දුරටත් පිරිසුදු වෙන්නේ. මොකද මේ Tamanගේ කායික චර්යාද මානසික චර්යාද පදනම් කරගෙන Tamanගේ කෙලෙස් ධර්ම වැඩෙනවද නැද්ද? Tamanගේ අභ්‍යන්තරය තුල කෙලෙස් ධර්ම වැඩෙනවා. එතකොට මේ අභ්‍යන්තරයේ වැඩෙන කෙලෙස් ධර්ම මුල් කරගෙන අභ්‍යන්තරයේ ඇතිවෙන ක්ලේශ ධර්මයන් පදනම් කරගෙන එයාගේ ජීවිතය තුල පින්වත්නි තවදුරටත් කෙලෙසයන්ගේම නැගී හිටීමක් වෙන්න පුළුවන්. නමුත් සතර සතිපට්ඨානය තුල ශක්තිමත් වෙච්ච නිසා එයාට කෙලෙස් ධර්ම ඇති වෙන විදිහට එයාගේ කය පරිහරණය වෙන්නේ නැහැ. පින්වත්නි මේ කය පරිහරණය කරනකොට නොඑක ආකාරයේ කෙලෙස් ධර්මයන් අපේ හිත තුල උපදිනවා. නොඑක ආකාරයේ කෙලෙස් ධර්මයන් උපදිනවා. නමුත් මේ කය පිළිබඳ යථාර්ථ අවබෝධය කය කියන්නේ මෙබඳු දෙයක්. කය කියන්නේ අපි හිතන තරම් සාරයක් පවතින දෙයක් නෙමෙයි. කයේ අපි හිතන තරම් සාරයක් නැහැ. මේ කය කියලා කියන්නේ සතර මහා ධාතුවක සංයෝගයක්. සතර මහා ධාතුවකින් සංයෝග වෙලා ඇටසැකිල්ලකට මස් සොතල ඒවා නහරවැල් වලින් ගැට ගහලා හැමකින් වහලා තියෙන්නේ. යට තියෙන මස් ටිකවත් දන්නේ නැහැ උඩින් තියෙන හැම කළුයිද සුදුයිද කියලාවත්. ඔවුනොවුන් සිත් නැති සිතුවිලි නැති අචේතනික දේවල්. එතකොට මෙබඳු කයකට මෙබඳු කයක් පදනම් කරගෙන මම රාගය හෝ පටිඝය හෝ අවශ්‍ය ගන්නවා නම් මම මොනතරම් මෝඩ වැඩක්ද කරන්නේ? මම මොනතරම් දුර්වල වැඩක්ද කරන්නේ කියලා මේ කය අතහැරලා දානවා. අතහැරලා දානවා කියන්නේ නාවන්න නැතුව, කවන්න නැතුව, දත් මදින්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි.
ඒතකොට කය පිළිබඳ යථාර්ථ අවබෝධය එනකොට මේ කය පැත්තෙන් අර හිත ගන්න ගතිය නෑ. ඒ නිසා පින්වත්නි එයාගේ පිරිසුදු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් ඇති වෙනවා. අපිරිසුදු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද සතිපට්ඨානය තුලින් එයාව ප්‍රවේශං. එයාව සංසුම් කරලා සතිපට්ඨානය මේවා පුහුණු කරන්න ඕන පින්වත්නි. වේදනානුපස්සනාව වැඩෙනකොට හිතේ ඇතිවෙන කවර වේදනාවක් හෝ නිරන්තරයෙන් උද්ගත වෙන්නේ හේතුන් සහිතව කියලා තේරෙනවා. වේදනාව පදනම් කරගෙන යාගේ හිත තුල ක්ලේශ ධර්මයන් උපදින්නේ නැහැ පින්වත්නි. වේදනාව පදනම් කරගෙන ක්ලේශ ධර්මයන් උපදින්නේ නැහැ. ගිජ්ජකූට පර්වතයේ සූකර කත ලෙනේදී බුදුරජාණන් වහන්සේ පවන් සලසල හිටියා. බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ දීඝනක කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. දීඝනක පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රියමනාප කතාවක යෙදුණා. ඒ වෙනකොට සාරිපුත්ත හාරු රහත් වෙලා නැහැ. සාරිපුත්තයන් වහන්සේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. සෝතාපන්න වෙලා හිටපු සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පවන් සලසල හිටියා. ඉතින් මෙතන බර ඇයි හොඳයි කමක් හිතවත් කමක් පිළිබඳ කතාවක් යනවා. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක් ආපු ගමන් මේ බණ කියන්න පටන් ගන්නෑ. ආපු ගමන් ඉතින් ආගිය තොරතුරුද මේ දවස්වල පවතින ස්වභාවය ගැනද නොයෙක් දේවල් ගැන කතාබස් වෙනවා මෙතන. ඉතින් ওই කතාබහ අතර පින්වත්නි බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන බොහොම ලස්සන පැහැදිලි කිරීමක් කළා. වේදනාවේ ස්වභාවය ගැන බොහෝම රමණීය පැහැදිලි කිරීමක් කළා. මේ වේදනාව නිසා Tamanගේ ජීවිතය තුළ ඇතිවෙන ක්‍රියාවලියත් වේදනාව ගැන පමණක් නොව නිවන් අවබෝධ කරගන්න නිවනට හිතපත් කරගන්න කැමති කෙනා වේදනාව හදන ස්පර්ශය ගැනත් ගැඹුරින් අවබෝධ කළ යුතු බවත් ස්පර්ශයේ පදනම ගැනත් අවබෝධ කළ යුතු බවත් ස්පර්ශ වෙච්ච තැන්වල අශෘතවත් පෘථග්ජනයා තුළ වේදනාව ජනිත වෙලා ඒ වේදනාවට එයාගේ හිත බැඳී යන ආකාරයත් වේදනාවට හිත බැඳී යාම පදනම් කරගෙන එයාගේ ජීවිතය තුළ තණ්හාව ඇති වෙන විදිහත් ගැන බුදුරජාණන් වේදනාව ඉලක්ක කරගෙන බණක් කිව්වා. ඒ බණ ඉවර වෙනකොට බණ කිව්වේ දීඝනකට අවබෝධ වුණා සාරිපුත්ත හාමුදුරුවෝ. ඒ දේශනාව අහලා තමයි සාරිපුත්ත හාරු අරහත්ත්වයටපත් වුණේ. දැන් බලන්න මේ Tamanගේ ඇතුලේ ක්‍රියාවලිය ගැන අවබෝධ කරගන්න තියෙන්නේ. මේ අවබෝධයටපත් වුණා කියන්නේ මහා විශ්ව ධාතුවේම පවතින සියලු දැනුම් පරාසය අවබෝධ කරා කියන එක නෙමෙයි. ඒ උත්තරමය දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. රහත් වෙච්ච අය ඔක්කොම සරුවඥ නැහැ. සියල්ල දන්නේ නැහැ අරහත්ත්වයටපත් වෙච්ච අය. අරහත්ත්වයටපත් වෙච්ච අය දන්නේ මේ මොහොතේ Tamanගේ ජීවිතේ ප්‍රපංචකරණයකට නොයා අතහැරලා දාන පටිපාටියයි. ඒ අතහරින තැනක මරණාසන්න මොහොතේ සංකාර ධර්මයන් ගලාගෙන ඇවිල්ලා තව දුරටත් ප්‍රතිසන්දිය හදන ස්වභාවයක් හිත තුළ උද්ගත වෙන්නේ නැති නිසා එතනම නිවිල යනවා. ඒ පණිවිඩයයි ඒ උත්තරමය දන්නේ. එහෙම නැතුව මේ ත්‍රිපිටකයේ අටුවා ටීකා ටිප්පණි ඔක්කොම හොයලා අභිධර්මියත් හොයලා අභිධර්මයට ලියපු විවරණත් හොයලා ඔක්කොම පොත් ටික කඩපාඩම් කරගත්ත කියලා මොකක්වත් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ මොකක්වත් කරගන්නත් බෑ. මේ අපේ අවබෝධය කියන එක තියෙන තැන අපි හොඳට හොයා ගන්න ඕන. එතකොට මේ සතිපට්ඨාන තුල දායාද වීම පමණ ප්‍රමාණවත්. සතිපට්ඨානයේ තුල හොද්දට සිහිය පවත්වනවා නම් ඒ සිහිය පැවැත්වීම තුල පිරිසිදු ක්‍රියාකාරකම් වලින් යුක්ත නම් ඒ පිරිසිදු ක්‍රියාකාරකම් වලින් යුක්ත භාවය හේතු සහිතව සතිපට්ඨානේ වාසය කරනකොට අත්දකින්න පුළුවන්. තමා තුළ උද්ගත වෙන කවර ආකාරයේ වේදනාවක් හෝ ඇතිවි නැතිවි යන ස්වභාවයට අයිති දෙයක් බව සතිපට්ඨානෙ දිනු කරන ශ්‍රාවකයා දන්නවා. සාමිස හෝ නිරාමිස හෝ කවර වේදනාවක් උපන්නත් මේ සියලු වේදනාව අනිත්‍ය වී යන ආකාරයේ සතිපට්ඨානය තුල මෙතන සතිමතෝ කියන කාරණේ තුල ශක්තිමත් වෙච්ච කෙනාට තේරෙනවා. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් පැටලෙන්න යාට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා යා සුචිකම්මයි. සුචිකම්මයි කියන්නේ ක්‍රියාකාරකම් පාරිශුද්ධයි. නිසම්මකාරිනෝ
නුවණින් විමසලා බලලා යා කටයුතු කරන්නේ. හැම වෙලාවකම නුවණින් විමසා බලා කටයුතු කරනවා. සංඤ තස්සච ධම්ම ජීවිනෝ සම්පූර්ණයෙන්ම එයා තුල සංවර භාවයක් පවතිනවා. ඇයි? සංවර භාවයේ පවතින්නේ ඉබේම නෙමෙයි. සංවර භාවය කියන එක පවතින්නේ Taman පරිහරණය කරන දේවල් තුල අමුතුවෙන් සංවර කරගන්න දෙයක් නැහැ. නැගී සිටින වීරියත් සිහිය පැවැත්වීමත් පිරිසිදු ක්‍රියාකාරකමුත් පදනම් කරගෙන සංවර භාවයේ ඇති වෙලා. ඇස නිසා කැළඹෙන්නේ නැහැ. කන නිසා කැළඹෙන්නේ නැහැ. සංවරය කියන්නේ ඒකයි. දිව නිසා කැළඹෙන්නේ නැහැ. කැළඹෙන්නේ නැත්තේ දන්නවා කැළඹෙන්න ලෝකේ හේතු නැහැ කියලා. ඊළඟට මෙතන පින්වත්නි මෙතන අපි බොහොම වැදගත් දෙයක් දැනගන්න ඕන. නුවණින් සංවර වීම කියන එක නැවත වර්තමානයේ තුලත් අත්දකින්නවා. එයාගේ සිතද සංවරයි. සිත කය වචනේ සංවරයි කියන්නේ. සිතත් සංවරයි, කයත් සංවරයි, වචනයත් සංවරයි. සිත කය වචනේ පදනම් කරගෙන නව කර්ම දැන් ගොඩ නැගෙන්නේ. ඒකයි යාට භවයේ පැනවෙන්නේ නැති තැනටම නිවෙන්නේ. නව කර්ම ගොඩ නැගෙන්නේ දන්නවා. සිත කය වචනේ පදනම් කරගෙන නව කර්ම ගොඩ නැගෙන්නේ නැති විදියට අධ්‍යක්ීම් පරාසය අතහැරලා දාන තැනට යා දක්ෂයි. සංවර භාවය નિરાයාසයෙන් මේ බඳු ශ්‍රාවකයෙක් තුල උද්ගත වෙන්නේ. ඊට පස්සේ සංඤ තස්සච ධම්ම ජීවිනෝ ධාර්මික ජීවිතයකටයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හැම දෙයක්ම ධාර්මික ජීවිතය කියනකොට මේ ගිහි ජීවිතේට විතරක් නෙමෙයි නිවන් මාර්ගයේ වඩාගෙන යනකොට හැම තැනකම ධර්මයක් පේන්නේ. හැම තැනකම අනිත්‍යතාවයේ දුක අනාත්මයේ පේන්නේ. හැම තැනකම ඇති වෙලා නැති වෙලා යන ලෝකයක් බවටයි පේන්නේ. හැම දෙයක්ම බාහිර ඔපේට අහසු නොවි අභ්‍යන්තරයේ පවතින පරමාර්ථ සත්‍යයයි පේන්නේ. ධාර්මික ජීවිතයක්. හැම තැනකම ජීවිත මාත්‍රාවක් තුල ධර්මයේ හරහා බලන්නේ. ධර්මයෙන් පේන්නේ. ඉතින් ධර්මයෙන් පේනකොට බාහිර ලෝකේ නිසා කෙලෙස් ධර්මයන් උපදින්න දැන් ඉඩක් නැහැ පින්වත්නි. දැන් ඉඩක් නැහැ. එයාට කියනවා මොකද්ද? අප්‍රමත්තස්. අන්න එයාට තමයි අප්‍රමාදී පුද්ගලයා කියලා කියන්නේ. බලන්න අප්‍රමාදී පුද්ගලයා පිළිබඳ නිර්වචනයක්. අප්‍රමාදී පුද්ගලයා කියන්නේ අන්න එයාටයි. නැගී හිටින වීරිය තියෙනවා නම් හොද්දට සතිපට්ඨානය තුල සිහිය පවත්වනවා නම් පිරිසිදු ක්‍රියාකාරකම් වලින් යුක්තයි නම් කෙලෙස් හිතේ දෝර ගලන්නේ නැත්නම් නුවණින් විමසා බලලා හැම වෙලාවකම එයා ඉරියව් පරිහරණය කරනවා නම් සංවරයි නම් ධර්මයේ ඔස්සේ ධර්මයේ නිමිති කඩපත ඉස්සරහින් තියාගෙන ධර්මයේ හරහා ලෝකේ බලනවා නම් අප්‍රමත්තස්ස යසෝබිවඩ. ඒ අන්න අප්‍රමාදී කෙනා පිළිබඳ නිර්වචනය. බලන්න බුදුදහම හැම වෙලාවකම කියනවා මහණෙනි මේ ධර්මය අප්‍රමාදීකමයි එකම වචනයකින් කියනවා නම් අප්‍රමාදීකමයි. අප්‍රමත්තස්ස යසෝබි වඩ්ඩති. අප්‍රමාදී පුද්ගලයාගේ ඒ කීර්තියයි ඉහලින් පැතිරෙන්නේ. මෙතන අප්‍රමාදී භාවයේ උච්චතම අවස්ථාව තමයි අරහත්ත්වය. අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයේ කීර්තිය පැතිරෙනවා. උන්වහන්සේ බලාපොරොත්තුවක් නැහැ. නිකලස් වෙච්ච කෙනෙක් ලෝකේ බිරිහිච්ච ලෝකයෙන් කවරක් බලාපොරොත්තු වෙන්නද? බලාපොරොත්තුවක් නැහැ. සියල්ලම අතහැර දමා ධර්මයේ පැත්තෙන් හිටගත් ශ්‍රාවකෙක්. ආදාහන අවශ්‍ය නැහැ. පාංශකූල අවශ්‍ය නැහැ. ලොකු චිතක ඕනේ නැහැ. කෙලෙස් යුද්ධය හමාර වී ඇත. කෙලෙස් යුද්ධය හමාර වෙච්ච තැනක ආචාර වෙඩිමුර මොකටද පින්වත්නි? මේ හිස් පුද්ගලයන්ගේ කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ආචාර වෙඩිමුර වලින් එබඳු උත්තමේකට කවර ප්‍රයෝජනයක්ද? බට පඳුරු විනාශ කරලා දාපු හස්ති රාජෙක් වගේ වීරිය සම්පූර්ණ වී ඇති වෙලාවක මෙහි ආචාර වෙඩිමුර මොකක්වත් ඕනේ ඒ උත්තමයා සදාකාලිකවම නිවෙනවා. ඒ බඳු නිවීමක් පිණිස මේ එක ගාථාවක වාක්‍ය පාඨයක් විස්තර කළේ. ඒ බඳු අවබෝධයක් පිණිස මේ උතුම් දේශනාව උපකාර වේවා කියලා අපි